HDFC බැංකුවෙන් ඔබට වැදගත් පණිවිඩයක්. HDFC බැංකුවේ මේ මාසේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක්. තැන්පත් මුදල අනුව විශේෂ පොලි අනුපාත සමග රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාව. අමතන්න 0.71 ප්‍රකාශය තව ස්වල්ප වෙලාවක්. HDFC බැංකුවේ මේ මාසේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට. මහනුවර බෝවැලිකඩ ගොඩනැගිල්ල කඩා වැටීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක්. යහපාලන රජයේ සමයේ රාජ්‍ය බැංකුව හා අනුබද්ධ ආයතනවල අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ. කොවිඩ් වසංගතයෙන් රැකියා අහිමි වූ විදේශගත ශ්‍රමිකයින්ට නව රැකියා. ස්කයිප් තාක්ෂණය මගින් සාක්ෂි විමසීමට දේශපාලන පළගැනීමේ විමර්ශන කොමිසම සූදානම් වෙයි. රවි කරුණානායකට සහ අර්ජුන් අලෝෂ්‍යස්ට අල්ලස් කොමිසමෙන් අධිචෝදනා. පාකිස්තාන අගමැතිට ඉල්ලා අස්වීමට බල කිරීමේ විපක්ෂ සන්ධානයක්. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට පෙරවරුවේ පාර්ලිමේන්තුවට පත් කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ සතියක කාලයක් ඇතුළත ඒ සඳහා විරෝධතා ගොනු කිරීමට ඕනෑම අයෙකුට ඉඩ ලැබෙන බවයි. එසේ ලැබෙන විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විමර්ශනයට ලක් කරේ. අනතුරුව සියම් මාතේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිතුමාට සහ පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා අවධාරණය කළය. මහනුවර බූවැලිකඩ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල අනුමත සැලැස්මකට අනුව ඉදිකර තිබෙන දේ සොයා බැලීමේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මහනුවර නාගරික කොමසාරිස්වරයා පවසයි. මහනගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස් ඉංජිනේරු වංශීය නාගරික සංවර්ධන අධිකාරිය ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කාබද්ධව එය සිදු කෙරේ. ඒ අනුව වාර්තාවක් සැකසීමටද නියමිතයි. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේ අදාළ ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. ඊයේ ඇතිවෙච්ච සිද්ධිය පිළිබඳව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයෙන් මූලික පරීක්ෂණයක් අපි ඊයේ සිද්ධ කරා. ඊට අමතරව දැන් සවිස්තරාත්මක පරීක්ෂණයක් දැන්ටමත් පටන් අරන් තියෙනවා. ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා මේ දේ සිද්ධ වුණේ කොහොමද කියන එක. නිවාසයේ ඉදිකිරීමේදී යොදාගත්ත ක්‍රමවේදය, ඒකේ ෆවුන්ඩේෂන් එක කොහොමද පාවිච්චි කරේ, ඒ වගේම යොදාගත්ත මැටීරියල් පිළිබඳ වෙන පරීක්ෂණයක් අපි මේ වෙනකොට සිද්ධ කරමින් පවතිනවා. එතකන් අපි දැනට තේරෙන විදිහට ඉදිකිරීමේදී ගොඩක් වෙලාට ඇතිවෙච්ච අඩුපාඩු හේතු කොටගෙන තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මොකද මේක ඉදිකිරීම අවස්ථාව පවා අපි අධ්‍යයනය කරා දැනට. ඒක අවස්ථා කීපයකදීම තමයි මේ බිල්ඩින් එක අවසාන තත්ත්වය දක්වා ගොඩනගලා තියෙන්නේ. පරීක්ෂණ ටික සිද්ධ කරලා ඉවර වෙලා අවසාන ප්‍රතිඵලය සහ අවසාන නිර්දේශය අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකුත් යහපාලන රජයේ සමයේ රාජ්‍ය බැංකු සහ අනුබද්ධ ආයතන සිදු කර ඇති ආක්‍රමිකතා සොයා බැලීමට පත් කළ කමිටුවේ පැමිණිලි බාර ගැනීමේ කාලය ලබන 30 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ. ඊට පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. අදාළ පැමිණිලි විමර්ශනය කිරීමෙන් පසු චෝදනා එල්ල වී ඇති පාර්ශ්වයන් කැඳවා තොරතුරු සරහන් කර ගැනේ. 2015 ජනවාරි 8 වෙනිදාන් පසු සිදු වී ඇති ආක්‍රමිකතා අරමුණු වලට පටහැනිව සහ බැංකු පනත විධිවිධාන හා කාර්ය පටිපාලට අනුකූල නොවන අයුරින් කටයුතු කරන අවස්ථා සොයා බැලීමට මෙම කමිටුව පත් කර තිබේ. පළදායී නොවූ ක්‍රියාවන් සහ ගනුදෙනු විධිමත් අධ්‍යයනය කිරීමද කමිටුවට පැවරේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුමා පත් කළ මෙම කමිටුවේ සභාපතිවරයා වන්නේ ශ්‍රාමික මහාධිකරණ මිනිසුරු සිසිල් රත්නායක මහතායි. වරණත් ගණකාධිකාරී සන්ත සිල්වා සහ ශ්‍රාමික අතිරේක විගණකාධිපති W ප්‍රේමනන්දන මහත්වරු සෙසු සමාජිකයෝ වෙති. මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙකු කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරයි. අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරේ. අධ්‍යක්ෂ ජනරාල් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය මහලේකම් කාර්යාලය කොළඹ 1 යන ලිපිනයට අක්‍රමිකතා පිළිබඳ තොරතුරු යොමු කළ යුතුය. විජේරත්නේ
phas@pet.treasury.gov.lk යන විද්‍යුත් තැපෑලටද අදාළ පැමිණිලි යොමු කළ හැකි බව මුදල් අමාත්‍යාංශය පවසයි. කොවිඩ් වසංගතය හේතුවෙන් රැකියා අහිමි වූ දේශගත ශ්‍රමිකයින්ට නව රැකියාවන් නැතිවීමට අවස්ථාව සලසා දීමට අනුමැතිය ලබා දීමේ ක්‍රමවේදයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හඳුන්වා දී තිබේ. ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා චක්‍රලේඛයක් මගින් විදේශිකයන් නියුක්තයින්ට දැනුම් දී ඇත. කොවිඩ් වසංගතය හේතුවෙන් රැකියා අහිමි වූ හෝ ගිවිසුම් කාලයේ අවසන්ව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රමිකයින්ට වෙනත් රැකියාවක් නැතිවීමට අවශ්‍ය විධිමත් අනුමැතිය මේ මගින් සැපේ. ඊට අදාළ අනුමැතිය හා ආරක්ෂිත මුද්‍රය ගමන් බලපත්‍රයට ලබා දීමේ කටයුතු අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධනාංශය මගින් සිදු කෙරේ. අවශ්‍ය ලියකියවිලි මෙරට රැකියා නියුක්තයින් සමගින් ශ්‍රමිකයා සේවය කිරීමට බලාපොරොත්තු වන නව ස්ථානයේ විදේශ නියුක්තයින් වෙත යොමු කිරීමෙන් පසු මේ පහසුකම් ලබාගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි. රැකියා නියුක්තයින්ට රැකියා ඇණුම් ලබා දීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු නොවේ. නව රැකියා සඳහා රටේ ලියාපදිංචීමේදී පෞල් පසීම් වාර්තාව අවශ්‍ය නොවන අතර අවසන් අනුමැතිය ලබා දීමේ සාමාන්‍ය නීති රීතිවලද වෙනසක් සිදු නොකර ඇතැයි කාර්යාංශය පෙන්වා දෙයි. ස්කයිප් තාක්ෂණය භාවිතා කරමින් පැමිණිල්ලක සරහන් කර ගැනීමට පසුගිය යහපාලන රජයේ සමයේ දේශපාලන පළගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම සූදානම් වෙයි. ලබන මාස 1 වෙනිදා ප්‍රකාශ සරහන් කරගන්නේ ඇමරිකාවේ හිටපු තානාපති ජාලි වික්‍රමසිරි මහතාගෙනි. ඔහු මේ වන විට ඇමරිකාවේ පදිංචි සිටින බැවින් අදාළ සාක්ෂි විභාගය ස්කයිප් තාක්ෂණ ඔස්සේ සිදු කරන ලෙස කොමිසමේ සභාපති ශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු උපාලි අබේරත්න මහතා අද නියෝග කළේය. මුදල් වංචා කිරීමේ චෝදනාවකට මාස 4ක් සිරගත වීමෙන් තමා දේශපාලන වශයෙන් පළිගැනීමට ලක් වූ බව ජාලි වික්‍රමසූරිය මහතා කොමිසමට පැමිණිලි කර තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මේ මාසේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක් තැන්පත් මුදල් අනුව විශේෂ පොලි අනුපාත සමග රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාව අමතන්න 0.71 යළිත් ප්‍රවෘත්ති. පාස්කු ප්‍රහාරයට පෙර මෙරට රාජ්‍ය බුද්ධ්‍යංශ විසින් ස්වයං ඝාතක සහරාන් හෂීම් සහ ජාතික තෞහිද් ජමාත් සංවිධානය ප්‍රහාරයකට සූදානම් වන බවට වන නිශ්චිත බුද්ධ තොරතුරු ලබා නොදුන් බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. ඒ හේතුවෙන් වරද සිදු කර ඇත්තේ එවක රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලන්ත ජයවර්ධන මහතා බව ඔහු අවධාරණය කළය. නිශ්චිතව තහවුරු කරගත් බුද්ධ තොරතුරු නොවන බැවින් තමා ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි ප්‍රධානයාගේ නිමසුවද ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමෙන් පැවති කාලය නිසා අදාළ තොරතුරු ආරක්ෂක කවුන්සිලයේදී කීමට එවක බුද්ධි ප්‍රධානී ලන්ත ජයවර්ධන මහතා අකමැත්ත පළ කළ බව ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ 5 වන දවසට අද සාක්ෂි ලබා දෙමිනි. ප්‍රහාරය පිළිබඳව විදේශ බුද්ධ්‍යංශ මගින් එවූ බුද්ධි තොරතුරු ප්‍රහාරය වන තෙක්ම එවක රාජ්‍ය බුද්ධි ප්‍රධානයා විසින් තමන්ට ලිඛිතව ලබා නොදුන් බවද ඔහු කීවේය. එමෙන්ම WhatsApp මගින් ඔහු තොරතුරු එවූ බවත් නිරන්තරයෙන් WhatsApp Facebook වැනි සමාජ මාධ්‍ය පරිහරණයට තමා අවධානය යොමු නොකරන බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියේය. මද්‍රව්‍ය සැපයුම් දාමය හඳුනාගෙන කුඩා පරිමාණයේ සිට මහා පරිමාණ පාර්ශ්වකරුවන් නීතිය රැහැන්ට හසු කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. එම සැපයුම් දාමය බිඳහෙලීම ක්‍රමානුකූලව සහ සැලසුම් සහගත ක්‍රමවේදයකට අනුව සිදු කෙරේ. සැපයුම අඩු කිරීමෙන්ම මද්‍රව්‍යවලට ඇති ඉල්ලුම් අවම කිරීම එකවර ක්‍රියාත්මක කිරීම වැදගත් බවද ඔහු පෙන්වා දෙයි. වැඩිදුර අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා 2006 මුදල් විශුද්ධීකරණ පනත අපි භාවිතයට අරන් තිනවා. මේ මද්‍රව්‍ය ඇතුළු සියලු නීති විරෝධී ආකාරයෙන් උපයන මුදලින් හරිහම්බ කරපු දේපල රාජසම්පත කිරීමේ ක්‍රියාවලියට අපි ප්‍රවේශ වෙලා තිනවා. ඒ අනුව සප්ලයි චේන් එක බිඳහෙලන්න අවශ්‍ය කරන බොහොම ක්‍රමානුකූල එහෙම නැත්නම් සැලසුම් සහගත ක්‍රමවේදයකට අනුව තමයි අපි වර කටයුතු කරන්නේ. සමාජයෙන් ඉල්ලුම අඩාල කිරීම සඳහා විශේෂයෙන් මේ මතට ඇබ්බැහි වෙලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත පිරිස එයින් මුදවා ගැනීම සඳහා දැවැන්ත පුනරුත්ථාපන ක්‍රියාවලියකට අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු රාජ්‍ය අංශ විසින් අවධානය යොමු කරලා තියෙනවා. ආගමික සිද්ධාස්ථාන පාසල් ඒ වගේම සමාජයේ වගකීම් යුතු සමාජ ආයතන මාධ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකා ගොවර්නමන්ට් සංස්ථාවේ කරන කාර්යභාරය ඒකට ඉවහල් වෙනවා. දැන් ඔය දේවල් අහගෙන ඉන්න එක මිනිස්සෙක් හරි සමහරලාට ඔය කියන දේ අවධානය යොමු කරොත් සමහරලාට එක මිනිස්සෙක් ඔගෙන් වළකින්න පුළුවන්. ඒ නිසා අපේම අඩාල කිරීම සහ ඉල්ලීම අඩාල කිරීම මේ දෙකම සමානුපාතිකව ගමන් කරොත් තමයි මම හිතන්නේ අපිට සාර්ථක ප්‍රතිඵලයක් ළඟා කරගෙන මේ සමාජයෙන් මද්‍රව්‍ය තුරන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ.
බන්ධනාගාරගත සිටින මද්‍රව්‍යවලට ඇබ්බැහිවන් වෛද්‍ය ප්‍රතිකාරයට යොමු වීමේ වැඩිවීමක් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දිනිය මහතා සඳහන් කරයි. වැටලීම් හේතුවෙන් මද්‍රව්‍ය හිඟවීම සහ බන්ධනාගාරවලට මද්‍රව්‍ය ලබා ගැනීමේ උපක්‍රම ඇහිරීම ඊට හේතුවයි. මද්‍රව්‍ය වැටලීම් විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒකම යම්කිසි ඉන්දියාවක් ඇති වෙලා තියෙන බවට ප්‍රශ්න එක පැත්තෙන් අපිට තේරෙනවා. මොකද සැඳවියෝ බන්ධනාගාරවල තුලට මද්‍රව්‍ය ලබා ගැනීමට විවිධ උපක්‍රම අනුගමනය කරා. ඒවා අපි ඇහිරීමත් එක්ක ඒගොල්ලන්ගේ විශාල කලබලකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ඇබ්බැහිවන් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ සියලු විනාශ ගැනීම 4ක් සිද්ධ වුණා පහුගිය කාල පරිච්ඡේදයකට තමත් කනගාටුවක් කියන්න ඕනේ. දිවයිනේ සියලු ගංගා සහ ජලපෝෂක ප්‍රදේශ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කරයි. ඊට අදාළ සැලැස්ම ඉදිරි අයවැය යෝජනාවල ඉදිරිපත් කර ඇතැයි එහි සභාපති සිරිපාල අමරසිංහ මහතා පැවසිය. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඒ අර්ථයේ දිස්ත්‍රික්ක 22ක ගංගා 103ක් පිරිසිදු කර අධීක්ෂණය කරන බවයි. ඒ සඳහා කාර්යසාධන බලකායක් පිහිටුවීමට යෝජනා කර ඇත. එමගින් ගංගාවල ජල මූලාශ්‍ර ගංගා එවුරු පිරිසිදු කෙරේ. ඊට ප්‍රාදේශීයකම් කාර්යාලවලට සහායද ලබා ගැනේ. ගිනිඅවි සඳහා වන බලපත්‍ර ලබන මාස 1 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලය තුල අලුත් කරගත යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයන් ආයතන ලබන වසර සඳහා සිය ගිනිඅවි සඳහා වන බලපත්‍ර මෙසේ අලුත් කරගත යුතුය. දෙසැම්බර් 31 වෙනිදා දිනෙන් පසු ලබන වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සිදු නොකෙරේ. තුවක්කු ආඥාපනතේ 20 වෙනි වගන්තියේ විධිවිධාන අනුව වළංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව අමාත්‍යාංශය පවසයි. 20 වන සංශෝධනය පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගයේ විශේෂ කමිටුවක් පත් කර තිබේ. එය සමාජිකයන් 11 දෙනෙක්ගෙන් සමන්විතයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. EPF එකෙන් ක්ෂණික ණයක් අඩුම පොලිය කඩිනම් සුවදශීලී සේවය EPF ස්ථනක් ඔබගේ නම සහ ප්‍රදේශය සඳහන් කර 071880999 අංකයට අදම SMS පණිවිඩයක් එවන්න. HDFC බැංකුව ඔබේ නිවසේ බැංකුවයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් අලෝෂිෂ් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා ගොනු කළේය. 2016 පෙබරවාරි 12 වෙනිදා සහ එමවසිට සැප්තැම්බර් 30 වෙනිදා දක්වා කාලය තුල මෙරට මුදල් අමාත්‍යවරයාට කටයුතු කරමින් අර්ජුන් අලෝෂිෂ් මහතා අධ්‍යක්ෂකවරයාට කටයුතු කළ පෞද්ගලික සමාගම නමින් තිබූ නිවසක පදිංචි සිටීමෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් රවී කරුණානායක මහතාට ගොනු කර ඇත. අදාළ නිවසට අලෝෂිෂ් මහතාගේ අධ්‍යක්ෂතුරේ දරන පෞද්ගලික සමාගම් වලින් රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් ගෙවා ඇති බවද එම චෝදනාවල සඳහන් වේ. ඊට ආධාර අනුබල දීමෙන් නඩුවේ දෙවනි විත්තිකරුවට නම් කර සිටින අර්ජුන් අලෝෂිෂ් මහතාද අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇතැයි අධිචෝදනා ගොනු කර ඇත. ඔවුන් දෙදෙනාට එරෙහිව ඇති අධිචෝදනා සංඛ්‍යාව 6කි. නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයෝ 32 දෙනෙක් නම් කර සිටිති. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ආර්ය කිරි ගුවන් සවාරි උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනයේ කපායවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. වැඩි විස්තර ආර්ය මිල්ක් Facebook පිටුවෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. මහවැව ප්‍රාදේශීයකම් කොට්ටාශයේ ඉහළ කුඩා වෙල්ල හරහා ගලා බසින කඩුපිටි ඔයේ වම්මිවුර කැඩියාමේ තරජනට ලක්ව තිබේ. මේ ස්ථානයේ බැම්ම ප්‍රසංස්කරණය කිරීමට මෙතෙක් ක්‍රියා කර නොමැත. බැම්ම කැඩී ගියහොත් කුඹුරු රැසක් වගා කිරීමට නොහැකි වෙන බව ගොවිහු කියති. පවතින වර්ෂාවත් සමග ඔය පිටාර මට්ටමක පවතී. වම්මිවුරේ ස්ථානයකින් ජලය කාන්දුවීමක් සිදු වෙන බවද ඔවුහු පෙන්වා දෙති. ආර්ය කිරි ගුවන් සවාරි උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනයේ කපායවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. විස්තර වෙළඳ මහතුන්ගෙන්. ආර්ය කිරි ගුවන් සවාරි.
ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය හැම සමාගමකටම එහෙම වෙන්න බෑ. පීපල්ස් ලීසිං වෙනස් වෙන්නේ එතනදී. ජනහද හඳුනන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට වහා ඉල්ලන් අස්වන්නයි බල කරමින් ඒ රටේ පක්ෂයේ පක්ෂ කිහිපයක් සන්ධානයක් ගොඩනගා තිබේ. ඉදිරියේදී රට පුරා විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීමටද ඔවුහු බලාපොරොත්තු වෙති. එකුද්දා රැස් වූ පාකිස්තාන විපක්ෂ ක්‍රියාකාරකයින් සර්වපාක්ෂික සමුළුවක් පවත්වා එරට අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි කරුණු 26ක ලේඛනයක් සකස් කළේය. කොවිඩ් පාලනය කිරීමට සියලු දෙනා සාමූහික වගකීමෙන් ක්‍රියා කළ යුතු ඇතැයි ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහන් කරයි. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව රජයේ ප්‍රමුඛ කාර්ය වී තිබේ. යුරෝපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව කොවිඩ් පාලනය කිරීමට ඉතාලියට යම් හැකියාවක් ලැබී ඇත්තේ සාමූහික වගකීමේ ප්‍රතිඵලයක් නිසා බව එරට සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පිරන්සා මහතා කියයි. වීචට් තහනමට තාවකාලික අත්හිටුවීමට ඇමරිකාව පියවරගෙන තිබේ. එසේ සිදු කර ඇත්තේ කැලිෆෝනියාවේ ප්‍රාන්තීය අධිකරණයක් නිකුත් කළ වාරණ නියෝගයකට අනුවයි. වීචට් පණිවිඩ හුමාරු යෙදුම් තහනම් කිරීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගියදා නියෝග කර තිබිණි. එය චීනයට අයත් පණිවිඩ හුමාරු යෙදීමක් වීම ඊට හේතුවයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය මේක ඇත්තටම ලීසිං කතාවක් නෙමෙයි. හොස්පිටල් එකක් කියන්නේ අපි වෙනුවෙන් තියෙන තැන. හොස්පිටල් වල පහසුකම් වැඩි කරලා හොස්පිටල් හදලා දහස් ගාණක මිනිස්සුන්ගේ ජීවිත සුවපත් කරනවා කියන්නේ ඒකම ඇතිනේ. හැම සමාගමකටම එහෙම වෙන්න බෑ. පීපල්ස් ලීසිං වෙනස් වෙන්නේ එතනදී. ජනහද හඳුනන පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සූරියව ප්‍රාදේශීය කොට්ටාශයේ ගොවිගම්මාන ආශ්‍රිත ප්‍රධාන ග්‍රාමීය මාර්ග 20ක් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කර තිබේ. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ රාජ්‍ය ව්‍යාපෘතිය යටතේ මෙය සිදු කෙරේ. දැඩි ලෙස අබලන් වූ සහ සෝදාපන්නට ලක්ව ඇති මාර්ග මෙසේ වැඩි දියුණු කරන අතර ඉන් ගොවිගම්මාන 34ක ජනතාවට පහසුකම් සැලසේ. ක්‍රීඩා පුවත් ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය එක්සත් අරාබි එමිරාජ්‍යයේ පැවැත්වීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු තිබේ. එමිරේට්ස් ක්‍රිකට් සම්මේලනය සහ ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ඉකුද්දා ක්‍රිකට් සහයෝගිතා සම්බන්ධයෙන් ගිවිසුමක් දස්සන් කර ගැනුණි. මේ අර්ථයේ ඉන්දිය ප්‍රීමියර් ලීග් ඇතුළු වෙනත් ඉන්දිය තරඟමාලා එක්සත් අරාබි එමිරාජ්‍යයේදී පැවැත්වීමේ හැකියාව ලැබේ. එංගලන්ත පිළ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත ඇත්තේ ලබන වසරේදීය. කොවිඩ් තත්ත්වය අකණ්ඩව පැවතුනහොත් තරඟාවලිය එක්සත් අරාබි එමිරාජ්‍යයේ පැවතීමේ වැඩි ඉඩකඩක් පවතින බව එරට මාධ්‍ය සඳහන් කරයි. ඔබේ සිහින සවිබල ගන්වන්න රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7% වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක් ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ළඟා වන්න. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. අපනයන පළතුරු වගාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත කෙරේ. ඒ අනුව කැවෙන්ස් ප්‍රභේදයට අයත් කෙසෙල් සහ EJC ටොම් අඹ ප්‍රභේදය ව්‍යාප්ත කිරීම ආරම්භ ඇත. මෙම පැළ නොමිලේ ප්‍රවාහන කර දීමට සහ වගා උපදෙස් ලබා දීමට අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියා කර තිබේ. වීරවිල ලුණුගම්වෙහෙර යෝධකණ්ඩිය රුහුණු දිරිදියගම මාමඩල ලුණම මයුරපුර මීගහ ජඳුර මත්තල බඳගිරිය ප්‍රදේශවල මෙම පළතුරු වගාව සිදු කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. තවත් බලා සිටීම අවසන්. මේ සතුට නැවත අත්විඳීමට කාලයයි. ජයග්‍රහණී රේඛාව නැවත ඇඳීමට කාලයයි. ඔබේ අධිරාජ්‍යය නැවත ගොඩනැගීමට කාලයයි. ඔබේ ව්‍යවසායික අභිලාෂයන් තෘප්තිමත් කිරීමට කාලයයි. NSB Wings සමග ඔබේ සිහින සවිබල ගන්වන්න. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7% වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක් ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ළඟා වන්න. වැඩි විස්තර ළඟම ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශාඛාවෙන්. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි.
COVID-19 හේතුවෙන් ලෝක දිනුදු භාවය ඉහළ යාමේ අවධානමක් තිබෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති එම් අසකාවා මහතා පවසයි. විශේෂයෙන් සෞඛ්‍ය අධ්‍යාපන ආර්ථික අංශවල පහත වැටීමක් දැනටමත් පෙන්නුම් කර ඇත. බොහෝ රටවල් තවදුරටත් පාසල් වසා දමා තිබේ. සංගදනයෙන් පැවති රටවල් 46ක් අතුරින් 33 කාර්තිකය මේ වසරේදී හැකිලීමට ලක්වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි. ආසියානු පැසිෆික් කලාපයට එය වඩාත් බලපානු ඇත. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සමීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. CIB ජනජය වාසනා 15 අධීර ආරම්භුණා. සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 11 දක්වා රුපියල් 3000 වැඩි සෑම බිල් පතකටම ලක්ෂ ගණනින් තෑගි. අදම CIB එන්න. කංකසන්තුරේ සිට මන්නාරමහරා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වලට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකිය. එම මුහුදු ප්‍රදේශයේ විටින් විට රළු විය හැකි බැවින් දීවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳව අවධානයෙන් සිටින්නයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයම් පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇතිවේ. උතුරු මැද සහ වයම් පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළංද ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. CIB ජනජය වාසනා 15 අධීර ආරම්භුණා. සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 11 දක්වා රුපියල් 3000 වැඩි සෑම බිල් පතකටම ලක්ෂ ගණනින් තෑගි. අදම CIB එන්න. ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට. මහනුවර බූවැලිකඩ ගොඩනැගිල්ල කඩා වැටීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක්. යාපාලන රජය සමයේ රාජ්‍ය බැංකුව අනුබද්ධ ආයතනවල අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ. කොවිඩ් වසංගතයෙන් රැකියා අහිමි වූ විදේශගත ශ්‍රමිකයින්ට නව රැකියා. ස්කයිප් තාක්ෂණය මගින් සාක්ෂි විමසීමට දේශපාලන පළගෙනීම් විමර්ශන කොමිසම සූදානම් වෙයි. රවි කරුණානායකට සහ අර්ජුන් ඇලෝසිස්ට අල්ලස් කොමිසමෙන් අධිචෝදනා. පාකිස්තාන අගමැතිනි ඉල්ලාසියුමට බල කිරීමේ විපක්ෂ සන්ධානයක්. සන්ධ්‍යා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.